මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ටීඩීකේ ජයන්ත. කොවිඩ් පැතිරීම වැළැක්වීමට රජය සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. දීර්ඝ කාලයක් රට වසා තැබීමට සිදුවහොත් සියලු දෙනා වඩාත් කැපකිරීම සිදු කිරීමට සූදානම් විය යුතුයි එතුමා කියා සිටී. අවුරුදු 60ට වැඩි අයට සතියකට වරක් ඇන්ටිජන් පරීක්ෂාවක්. කොවිඩ් දෙවන එන්නත් මාත්‍රාව ලක්ෂ 51කට වැඩි පිරිසකට ලබා දී අවසන්. තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 30ක් මේ මසාගදී රටට. පළමු මාත්‍රාවේදී සුළු සංකුලතා ඇති වුවහොත් කොවිඩ් දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගන්නයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්. එන්නත්කරණය සම්පූර්ණ කළ අයෙකුට කොවිඩ් වැළඳුනහොත් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව 65%කින් අඩු බව හෙළිවෙයි. මාසකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කියයි. ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ ජීවිත ආරක්ෂිතයි. ලොව ප්‍රථම DNA කොවිඩ් එන්නතට ඉන්දියාවේ අනුමැතිය. ආරාධිත ඕවර් 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද. කොවිඩ් රෝගීන්ගේ පැතිරීම පාලනය කිරීමට රජය සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඊයේ රාත්‍රී 10 සිට ලබන 30 වනදා අලුයමතෙක් රට වසා තැබීමට තීරණය කර තිබේ. රට නැවතවරක් සම්පූර්ණයෙන් වසා දැමීම නිසා ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්වන බව එතුමා ඊයේ රාත්‍රී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාති අමතමින් ප්‍රකාශ කළේය. ඒ රටට දරාගත හැකි තත්ත්වයක් නොවේ. අපනයන ශේෂ්ත්‍රයේ ඇඟලුම් කර්මාන්තය සඳහා ඇනුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇත. ඒවා නිසිකාට ලබා දීමට අපහසුවොත් විශාල විදේශ විනිමයක් අහිමි වේ. කඩාවැටුණු සංචාරක කර්මාන්තයේ ගොඩනැගීමට විශාල උත්සාහයක් දරමින් සිටී. දැනට 200කට ආසන්න වූ සංචාරකයෝ දෛනිකව රටට පැමිණෙති. රට වසා දැමීමක් සිදු කළහොත් එම කටයුතු යළිත් මුල සිට ආරම්භ කිරීමට සිදුවේ. දෛනික ආදායම ලබන්නන් කුඩා හා මධ්‍ය පරිමාණ කුඩා ව්‍යාපාර සමාගම් ආදීට රට වැසීම නිසා නැවත සහන් ලබා දීම වෙනුවෙන් පවතින ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වේ. මේ නිසා සම්පූර්ණ රට වසා දැමීම තුළින් සිදුවන බලපෑම ජනතාව තේරුම් ගත යුතුය. ලෝකයේ රටවල් කිහිපයක් හැරෙන්නට ආර්ථික බලවතුන් පවා රටවල් සම්පූර්ණ විවෘත කර ඇත. ලෝකයේ සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රමෙන් යථා තත්ත්වයට පත්වමින් තිබේ. විවෘත කර ඇති රටවල් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටී. කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාවද ඉන් ප්‍රයෝජන ගත යුතුය. සියලු දෙනා යථාර්ථයේ තේරුම් ගත යුතුය. මේ මුළු ලෝකයේම මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයකි. රජය මගින් නඩත්තු කරන ලබන නිරෝධායන මධ්‍යස්ථානවල වියදමට අමතරව තමන්ගේම නිවස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති 2ක් සඳහා රුපියල් 10,000ක සහන මල්ලක් ලබා දෙනවා. මේ අසීරු තත්ත්වයේ යටතේ රජය කිසිම විටක මිලියන 1.4කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා කපන්නට කටයුතු කළේ නැහැ. අපේ විදේශ විනිමය ආදායම අඩු වුණාට අපි රජයේ ණය වාරික පැහැර හැරියෙත් නැහැ. පසුගිය කාලේ විවිධ රජයන් විසින් ගෙන තිබුණු ණය නිසා අපට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ විශාල ණය වාරිකයක් ගෙවන්නට තිබුණා. ඒ සියලු ණය මුදල් නියමිත දිනට ගෙව්වා. රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථික බරපතල අර්බුදයකට ලක් වෙනවා. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවේ. විශේෂයෙන්ම අපනයන ක්ෂේත්‍රයේ ඇඟලුම් කර්මාන්ත සඳහා ඇනවුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. මේ ඇනවුම් අපට කලට වේලාවට ලබා දෙන්නට අපහසු වුණොත් විශාල විදේශ විනිමයක් අපට අහිමි වන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම කඩා වැටුණු සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමට
අප විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දැනට 200කට ආසන්න වූ සංචාරකයන් පිරිසක් දිනකට රට තුළට ඇතුළු වෙමින් සිටිනවා. රට වසා දැමුවහොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුල සිට ආරම්භ කරන්නට සිදු වෙනවා. ඒ වගේම දෛනික ආදායම් ලබන්නන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන් සමාගම් ආදියට රට වසා දැමීම නිසා නැවත සහන ලබා දීම සිදුවීමෙන් අද රටේ තිබෙන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා. මේ වන විට සෑම රටක්ම නව සාමාන්‍යකරණ ක්‍රමවේදයට හැඩගැසෙමින් සිටී. මේ අවස්ථාව වැඩ වර්ජන උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවේ. රට අරාජික කිරීමට ක්‍රියා නොකරන්නේ ජනාධිපතිතුමා ඉල්ලීමක් කළේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ මෙම කරුණු දෙස බලන්නේ එක් කෝණයකිනි. ඒත් රජයක් ලෙස විදේශ ණය ගෙවීම, වැටුප් ගෙවීම, සහනාධාර ලබා දීම වැනි කටයුතු අතපසු නොකර අඛණ්ඩව පවත්වාගෙන යාමට මේ රටේ කුඩා ආර්ථික කළමනාකරණය කර ගැනීමට සිදුවේ. කොවිඩ් රෝගයෙන් මිය ගිය බොහෝ දෙනා අවුරුදු 60ට වැඩි අයයි. ඉන් බොහෝ දෙනෙක් එන්නත් ලබාගෙන නොමැත. වැඩි පිරිසක් නිධන්ගත රෝග වලින් පෙළෙති. මේ නිසා නිධන්ගත රෝග ඇති අය රෝග රක්ෂණ පහළ වුවහම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. නිධන්ගත රෝග ඇති අවුරුදු 60ට වැඩි අය ඉලක්ක කර ගනිමින් සතියකට වරක් ඇන්ටිජන් පරීක්ෂාවක් කිරීමට තමා සෞඛ්‍ය අංශවලට උපදෙස් දුන් බව එතුමා සඳහන් කළේය. ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදු වුවහොත් සියලු දෙනාම වඩා කැපකිරීම කිරීමට සූදානම් වන ලෙස එතුමා ඉල්ලා සිටියේ. මෙම තීරණාත්මක මොහොතේ සියලු දෙනා රටේ බැරෑරුම් තත්ත්වයේ තේරුම්ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන යා යුතුය. කොවිඩ් වසංගතය පරාජය කිරීමට සියලු දෙනා එක්ව වැඩ කළ යුතුයයි එතුමා සඳහන් කරයි. පසුගිය කාලයේ විවිධ රජයන්ගත් ණය හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 4ක පමණ විශාල ණය වාරිකක් ගෙවීමට සිදු වී තිබේ. ඒ සියලු ණය මුදල් නියමිත දිනට ගෙවා ඇත. මෙම අසීරු තත්ත්වය යටතේ රජයේ කිසිම විටක ලක්ෂ 14කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කිරීමට හෝ දීමනා කැපීමට ක්‍රියා කර නොමැත. ජනතාව ජීවත් කරමේ වගකීම රජය ඉටු කරයි. රට වසා දැමූ සෑම අවස්ථාවකම අසරණු ජනතාවට සහන ලබා දුන්නේ. මේ වන විට කොවිඩ් දෙවන එන්නත 51 ලක්ෂයට වැඩි පිරිසකට ලබා දී ඇත. දෙවන එන්නත ලබා දීම වෙනුවෙන් තවත් එන්නත් මාත්‍රා මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශය සතුය. තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 3ක් මේ මාස අගදී ලැබේ. මේ වන විට වයස අවුරුදු 30න් ඉහළ 98%කට එන්නත ලබා දී ඇත. ඉන් 43%කට දෙවන මාත්‍රාවද ලබා දී අවසන්ය. සැප්තැම්බර් 30 වෙනිදා වන විට පළමු මාත්‍රාව ගත් සියලු දෙනාට දෙවන මාත්‍රාව ලබා දීමටද බලාපොරොත්තු වේ. ඒ සමගින් රෝගය පාලනය කිරීමට හැකි වේ. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දීම ප්‍රමාද කළේය. මේ නිසා ජනතාවට එන්නත ලබා දීම මස්කින් පමණ ප්‍රමාද විය. ලෝකයේ හොඳම එන්නත් මෙරට භාවිතයට ගෙන තිබේ. එන්නත් ලබා ගැනීම සඳහා ඒවා නිෂ්පාදනය කළ රටවල රාජ්‍ය නායකයන්ට තමා පෞද්ගලිකවම කතා කළ බවද එතුමා කීවේය. ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. අමතන්න 0.71 800 999. අවුරුදු 60ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබා දීමද නිරෝධන ඇඳිරි නීතිය පැනීමේ ප්‍රධාන අරමුණක් බව රජය කියයි. ඉක්ුත් දිනවල වාර්තා වූ කොවිඩ් මරණ වලින් බහුතරය එකදු එන්නතක් හෝ ලබා නොගත් අය බව තහවුරු වී තිබේ. එබැවින් සියලු එන්නත් ලබා ගැනීමට සියලු දෙනා පෙළඹීම වැදගත්තේ. කොවිඩ් වලින් දිවි බේරා ගැනීමට කළ යුතු ප්‍රධානතම ක්‍රියාමාර්ගය එන්නත් කරණය වේ. ලබන සතිය පුරා අවුරුදු 60ට වැඩි සියලු දෙනා එන්නත් කරනු ලැබේ. ඒ සඳහා 19.6 දුරකථන අංකයට කතා කොට ලියාපදිංචි විය හැකිය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණවරයා ඊයේ තවත් කොවිඩ් මරණ 195ක් තහවුරු කළේය. ඉන් 98ක් පිරිමන අතර 97ක් කාන්තාව වෙති. අවුරුදු 60ට වැඩි පිරිමි 72ක්ද කාන්තාව 79 දෙනෙක්ද වූහ. කොවිඩ් පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පසු යම් අයෙකුට ඇති වූ සංගුලතා පදනම් කරගනිමින් දෙවන මාත්‍රාව ලබා නොගැනීම කිසිදු විටක සිදු නොකරන්නේ සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි. සුළු සංකෘතා ඇතිවත් දෙවන මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගන්නයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ගාමිණී පත්‍රන මහතා පවසයි.
කොළඹ සෞඛ්‍ය ප්‍රධාන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍යහමුවකදී ඔහු මේ බව කීවේය. ස්නායු රෝගාබාධ හෝ වෙනත් රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගන්න අය එම ප්‍රතිකාර අඛණ්ඩව සිදු කළ යුතුය. පළවෙනි මාත්‍රාවේ සංකූලතාවයක් පැමිණියා නම් ඒ වෛද්‍යවරයා විසින් පිළිගත්තා නම් මේ එන්නත නිසා ඇති සංකූලතාවයක් බව රෝගියෙක් වශයෙන් ඔබට ඒ තීරණය කළ නොහැකි. වෛද්‍යවරයා විසින් කියනවා නම් පළවෙනි මාත්‍රාවෙන් පසු ඇතිවෙච්ච තත්ත්වය නිසා දෙවෙනි මාත්‍රාව ලබා නොගත යුතුයි කියලා මේ අවස්ථාවක විතරයි ඔබට ලබා නොගෙන ඉන්න එක සුදුසුයි. එහෙම නැත්නම් දෙවෙනි මාත්‍රාව ලබාගත යුතුමයි. පළවෙනි මාත්‍රාව ලබාගත්තට පස්සේ කුමක් හෝ රෝග ලක්ෂණයක් පහළ වුණාම ඔබ තීරණය කරන්න එපා මේ එන්නත නිසා සිදු වූ දෙයක් බව ඒ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ලබාගත යුතු තීරණයක්. අපි දන්නවා සුළු උණ තත්ත්වයන් හිස රදේ වගේ දේවල් පළවෙනි මාත්‍රාවේදී එනවා. ඊට අමතරව ලොකු සංකූලතාවයක් පැමිණියා නම් පමණයි එම එන්නතේ දෙවෙනි මාත්‍රාව නොලබා සිටීම නිර්දේශය දෙන්නේ. එහෙම නැත්නම් දෙවෙනි මාත්‍රාව ලබාගත යුතුයි. ඒ වගේම ඔබ නිදන්ගත ස්නායු රෝගයකින් පෙළෙන කෙනෙක් නම් ඔබ සායන වලට සහභාගී වෙන ඖෂධ ලබා ගන්නා කෙනෙක් නම් එම ඖෂධ නොනවත්වා ලබා ගැනීම ඉතාම අවශ්‍යයි. අපි දන්නවා රෝහල් වුණත් සම්පූර්ණ ධාරිතාවයට ඇවිල්ලා කොවිඩ් නොවන රෝගීන් බලා ගැනීමටත් මේ වෙලාව හරිම ප්‍රශ්න තියෙන වෙලාවක්. ඒ නිසා ඖෂධ නැවැත්වීම ඉතාම පරිස්සමෙන් කරන. මසකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන ලංකා ඛනිජ නීතික සංස්ථාව සතුව තිබෙන බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. ඉන්ධන හිඟයක් ඇතිවේ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැත. සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතකයා පවසන අයෙකු තේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේ. ඔහු විශ්‍රාමික සේවකයෙකි. ඔහුගේ ව්‍යාජ ප්‍රකාශ නිසා ඊයේ පසුරේ ඉන්ධනහල් අසල දිගු පෝලිම් දැකගත හැකි විය. ඇෆ්ගනිස්තානයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති අත්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. මීට පෙර වාර්තාවේ එරට සිටින්නේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 50 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් බවයි. ඒත් 93 දෙනෙක් දැන් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටිති. ඉන් 35 දෙනෙකු මේ වන විට උන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බව ඒ මහතා කියයි. රටේ වැඩ කරන ජනතාව උපයන ආදායමෙන් පෝෂණය වෙමින් ඇතැම් පිරිස් ජනතා අපහසුතාවට පත් කිරීමට ක්‍රියා කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. මේ ඉතා බරපතල තත්ත්වයකි. එවැනි සංස්කෘතියක් තුළ රටක් ඉදිරියට ගෙන යාම අපහසුය. ජනමාධ්‍ය කළ යුත්තේ තිබෙන ස්වරූපයේ නිසියාකාරයෙන් වාර්තා කිරීම බවද ඔහු පෙන්වා දෙයි. අද එන්නත් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක්. බොහෝ රටවලට එන්නත් ලැබී තිබෙන නිෂ්පාදනය කරපු ප්‍රමාණයෙන් 2%-5% විතරයි. නමුත් මේ ශ්‍රී ලංකාව බරපතල ආර්ථික ප්‍රශ්න මැද විනිමය හිඟේ මැද සංචිත සිඳීයමින් තිබෙදී රටේ ජනගහනයට ප්‍රමාණවත් එන්නත් ගෙනෙන්න සමත් වෙලා තියෙනවා. ඒක නෙමෙයි බොහෝ මාධ්‍යවලින් බොහෝ විවේචකයෝ ඉස්මතු කරන්නේ එන්නත් දෙන එක නෙමෙයි උන්ට ප්‍රවෘත්තිය. එන්නත් ගන්න පොලිමේ කවුරු හරි කලහයක් කරොත් ඒක තමයි ප්‍රවෘත්තිය. මිනිසුන් ත්‍රාසයට භීතියට කලබලයට පත් කිරීම නෙමෙයි මාධ්‍යයේ කාර්යය. පුද්ගලයෝ වශයෙන් හෝ සමාජයක් වශයෙන් අපේක්ෂා කරන ඉලක්ක කරා ගමන් කරන්න මුහුණ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පෙළඹවීම කරන්න මාධ්‍යයට පුළුවන්. ඒත් මාධ්‍යයෙන් අපේක්ෂිත කාර්යය මේ මනිස් සමාජයේ තියෙන සෑම ක්‍රියාකාරකමක්ම මානවයාගේ යහපතට හේතු වෙන්න ඕන. මහනුවර දිස්ත්‍රික්කයට දාලා කොවිඩ් එන්නත් කරන වැඩසටහන අදත් සිදු කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයස 30ට වැඩි අය සඳහා දෙවෙනි මාත්‍රාව ලබා දීම එහිදී සිදු කරේ. සෞඛ්‍ය නීති රීති අනුව එන්නත් කරන වැඩසටහන් ඉදිරි දිනවලත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි. පළමු මාත්‍රාව ලබා ගැනීමේදී දුන් කාඩ්පත දෙවෙනි මාත්‍රාව ලබා ගැනීමට පැමිණීමේදී ප්‍රවේශ පත්‍රයක් ලෙස යොදාගත හැකිය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශී සේවය ලේකවුස් ආයතනයේ බිදුනන පුවත්පත හා ලංකා බැංකුවේ රන් කැකුළු ස්මාර්ට් ගිණුම එක්ක පවත්වන 5 වන ශ්‍රේණියේ ශිෂ්‍ය සම්මන්ත්‍රණ මාලාව අද සිට ආරම්භයි. ඒ ඔක්තෝබර් 9 වෙනිදා දක්වා සෑම සෙනසුරාදා දිනකම පසුර 1:30 සිට පසුර 4:30 දක්වා සිංහල ස්වදේශී සේවය ඔස්සේ ප්‍රචාරය කෙළේ. ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ බිදුනන පුවත්පතේ පළ කර ඇත. ඊට අමතරව SLBC Facebook ඔස්සේද මෙම සම්මන්ත්‍රණය හා එක්විය හැකිය. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත
වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. එන්නත්කරණය සම්පූර්ණ කළ කොවිඩ් වැළඳුණු පුද්ගලයෙකුගේ වෛරසය ව්‍යාප්තිමේ හැකියාව 65%කින් අඩු බව තහවුරු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්තන මහතා පවසයි. ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා ශෛලජ විද්‍යායතනයේ ජාන විශ්ලේෂණ පර්යේෂණ වාර්තාව සඳහා සාම්පලාසු 8ක් යොදාගෙන තිබේ. ඉන් සාම්පලාසු 4ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආශ්‍රිතව ජාන විශ්ලේෂණ ලෙස හඳුනාගෙන තිබුණි. මෙරටට වැඩිම ආවේනික වූ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගෙන තිබේ. ඒ සමගින් විකෘති ඇති ඩෙල්ටා ප්‍රභේද 3ක් දැන් මෙරට ව්‍යාප්තව පවතින බවද ඉන් තහවුරු වී ඇත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ රජයේ රටපුරා නිරෝධ නැන්දි නීතිය පනවා තිබේ. එබැවින් මහජන කටයුතු සඳහා තැපැල්ලෝ උපතැපැල් කාර්යාල විවෘත නොකෙරේ. එහෙත් ඖෂධ EMS කුරියර් සේවා බෙදාහැරීම වෙනුවෙන් අද තැපැල්ලා උපතැපැල් කාර්යාල සීමිත කාලයකට විවෘත කෙරේ. එමෙන්ම මෙම කාලය තුළදී අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාර දීමට අවශ්‍ය වන්නේ නම් මධ්‍යම තැපැල් හුවමාරුව ඇමතීමෙන් අදාළ පහසුකම් ලබා ගත හැකිය. දුරකථන අංකය 07118 123 906 07118 123 906 ඒ සඳහා විවෘත වේ. විදෙස් පුවත්. තලිබාන් පාලනය යටතේ තම ජීවිතය කෙබඳු වේද තහවුරු කර ගැනීමට බොහෝ දෙනෙකු උත්සාහ කරමින් සිටිති. එරටින් පිටවීමට කාබුල් ගුවන්තොටුපළ වෙත පැමිණි පිරිස් ආපසු හොරා යාමට බ්‍රිතාන්‍ය හමුදාව තුළ එහි රැකවල්හි සිටින අනෙකුත් බට පිරිස් ක්‍රියා කරමින් සිටී. ඇතැම් අය මීට සති කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ සිට ඇෆ්ගනිස්තානයේ සිය දෙමව්පියන් බැලීමට පැමිණි අය වෙති. බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු පරිවර්තකයෙකුට තවදුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට සිදු වී ඇත. තලිබාන් සංවිධානය පැවසුවේ තම සියලු කටයුතු ආරම්භ කිරීමට ලබන 31 වෙනිදා තෙක් බලා සිටින බවයි. ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් යන්නේ එදිනය. ඇෆ්ගනිස්තානයේ සිටින රාජ්‍ය නොවන සංවිධාන සඳහා ආධාර ලබා දීමට ජර්මනි ඉදිරිපත් වී සිටී. ඇෆ්ගනිස්තානයේ සරණාගතයන් වෙනුවෙන් ඩොලර් මිලියන 116ක හදිසි ආධාරයක් ලබා දීමට ඔවුන් ක්‍රියා කර ඇත. මේ වන විට 6000කට ආසන්න ඇමරිකානු බට පිරිස් කාබූල් ගුවන්තොටුපළේ ආරක්ෂාවට සිටී. අතරමඟත් හිටුවා තිබූ ජනතාව ඉවත් කර ගැනීමේ කටයුතු දැන් යලි ආරම්භ කර ඇත. මෙම සරණාගත අර්බුදයෙන් ගැලවීමට ඇති එකම ක්‍රමය වන්නේ අදාළ කණ්ඩායම් අතර සංවාදය සහ සංනිවේදනය ඉදිරියට ගෙන යාම බව චීනය සඳහන් කරයි. හදිසි භාවිතය සඳහා ලෝ ප්‍රථම DNA කොවිඩ් එන්නත ඉන්දියා ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ. සයිකෝඩ් D නැමැති එමෙන්නත් මාත්‍රා 3ක් මගින් සම්පූර්ණ රෝග ලක්ෂණ ඇති අයෙකු එයින් වළක්වා ගැනීමට හැකි වී ඇතැයි අධ්‍යයනකින් හෙළි වී ඇත. එමෙන්න තත්හදා බැලූ 66%කින් මේ බව තහවුරු වී තිබේ. සෑම වසරකදීම මෙම එන්නතේ මාත්‍රා මිලියන 120ක් නිෂ්පාදනය කිරීම ඒ නිපදවන කැඩලා හෙල්ත් කෙයාර් සමාගමේ අපේක්ෂාවයි. මේ වනට ඉන්දියාවේ ජනගහනයෙන් 13%ක් මුළුමනින්ම එන්නත් කර ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. නිරෝධායන ඇඳුම් නීතියේ පනවා ඇති නමුත් රට පුරා සියලු අධිවේගී මාර්ගවල ඉදිකිරීම දැනට ක්‍රියාත්මක කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් පුනාන්දු මහතා පවසයි. එම ව්‍යාපෘතිල සේවය කරන අයට තමන්ගේ රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කර බාධාවකින් තොරව තම සේවා ස්ථානයට පැමිණීමට හැකියාව තිබේ. නව කැලණිපාලම් ව්‍යාපෘති ඉදිකිරීම මධ්‍යම අධිවේගී මාර්ගය ග්‍රාමීය පාලම් 5000 මාර්ග කිලෝමීටර් ලක්ෂය ව්‍යාපෘති සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිදු කරනු ලැබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රට ඉන්න පුතා කීරෙවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඊටාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් තොරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන
ආරාධිත ඕවර් 20 ක්‍රිකට් තරගාවලියේ අදට කල් දැමුණු 9 වන සහ 10 වන තරග පස්වරුවේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්තේ. එෙහිදී ග්‍රීන්ස් කණ්ඩායම, බ්ලූස් කණ්ඩායම සමගත් ග්‍රේස් කණ්ඩායම, රෙඩ්ස් කණ්ඩායම සමගත් තරග වැදීමට නියමිතයි. තරගාවලියේ මූලික වටේ අවසන් දින දෙක එළඹීමත් සමග අවසන් මහා තරග වරම් උදා කර ගැනීම සඳහා දැඩි සටනක් නිර්මාණය වී ඇත. සහභාගී වූ තරග 4ම ජයගෙන ඇති දසුන් ශානකගේ ග්‍රේස් කණ්ඩායම ඒ වැඩි ඉඩක් දැනටමත් වෙන් කරගෙන අවසන්ය. ඒ තරග 4ම පරාජය වී ඇති අශාන් ප්‍රියංජනගේ ග්‍රීන් කණ්ඩායමටද තවදුරටත් අවසන් මහා තරග වරම උදා කර ගැනීමේ සියුම් අවස්ථාවක් පවතී. ඒ සියල්ල රඳා පවතින්නේ අද සහ හෙට පැවැත්වෙන රෙඩ් සහ බ්ලූස් අතර තරග ග්‍රේ කණ්ඩායම ජයගතහොත් පමණි. එම තරග දෙකේම ජය ග්‍රේ කණ්ඩායමට හිමි වුවත් අවසන් කණ්ඩායම් දෙකට පැමිණීමට නම් ග්‍රීන් පිළ තමන්ට ඉතිරිව ඇති බ්ලූ සහ රෙඩ් කණ්ඩායමට එරෙහි තරගද ජය ගැනීම අනිවාර්ය වේ. ඒදී බ්ලූ, රෙඩ් සහ ග්‍රීන් කණ්ඩායම් තුනම ජයග්‍රහණ දෙක බැගින් වාර්තා කර ගනිමින් ප්‍රසාද ලකුණු 6 බැගින් ගෙන සම තත්ත්වයට පැමිණේ. ඒදී අවසන් මහා තරගයේ සුදුසුකම් ලැබීම ලකුණු ලබා ගැනීමේ වේගය අනුව තීරණය වනු ඇත. ඒදී ග්‍රීන් පිළ සතු වාසිය වන්නේ රෙඩ් කණ්ඩායමට වඩා ඔවුන්ගේ දල් ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ අගයක පැවතීමයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. රටවල් 16ක් ඉලක්ක කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ 5 අවුරුදු ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය සූදානම් වේ. ඒ සඳහා ගමනාන්ත නියෝජිත සමාගම් 8ක් සහ මහජන සම්බන්ධතා සමාගම් 8ක් සොයා ගැනීම ආරම්භ කර ඇත. එහිදී ගමනාන්ත නියෝජිත සමාගම් වෙනුවෙන් ඩොලර් මිලියන 5කට වැඩි මුදලක් වෙන් කෙරේ. මහජන සම්බන්ධතා සමාගම් වෙනුවෙන් වෙන් කරන මුදල ඩොලර් 7,50,000කි. ප්‍රධාන ලෙසම බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, රුසියාව සහ මැද පෙරදිග ඇතුළු ප්‍රධාන වෙළඳපොළ ආවරණය කර ගනිමින් ගමනාන්ත නියෝජිත සමාගම් 8ක් පත් කෙරේ. මහජන සම්බන්ධතා වැඩසටහනට ඇතුළත් කෙරෙන්නේ ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය වැනි නැගී එන වෙළඳපොළයි. ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, පෝලන්තය සහ ස්කැන්ඩිනේවියන් රටවල්ද ඇතුළත් වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ණය කාඩ්පත්, හර කාඩ්පත් හා අනිකුත් වටිනාකම් තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට කරන ඇතැම් විදේශී නිමය ගෙවීම් සීමා කිරීමක් හෝ තහනම් කිරීමක් කර ඇති බවට පණිවුඩ පැතිර යාම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වේ. එම කාඩ්පත් සම්බන්ධ නව සීමා කිසිවක් ශ්‍රී ලංකා මහ බැංකුව පනවා නොමැත. එම කාඩ්පත් භාවිත කරමින් පෞද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා මෙරටින් පිටත නේවාසික පුද්ගලයන්ට ගෙවීම් සිදු කළ හැකිය. ඇතැම් බැංකු මෙම කාඩ්පත් භාවිත කර ගනුදෙනු සීමා කිරීමේදී යානිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා සහ අදාළ බැංකුවල ඇති විදේශී නිමය තත්ත්වය අනුව ගනුදෙනු වලට ප්‍රමුඛතාව ලබා දීම සඳහා යම් සීමා හඳුන්වා දී ඇති බව නිරීක්ෂණය වී තිබේ. එබැවින් නීති අනුකූල ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවක් ඇතිවොත් ඊට අදාළ බැංකු සමග සාකච්ඡා කරන්නයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම.
අද සහ හෙට උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාතට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව හා වයම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවලද පස්වරේ වැසි ඇතිවිය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇතිවේ. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දැන් දවසේ සටහන. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පසුගිය දින කිහිපය පුරාම අහන්නට ලැබුණේ රට සති කිහිපයකට හෝ වසා දමන ලෙසයි. විපක්ෂ මේ සම්බන්ධයෙන් ගොඩනැගූ පටු චේතනාව ප්‍රමුඛ අදහස් ජනතාව නම් පිළිගත්තේ නැත. නමුත් දැඩි සංචරණ සීමා මැදයේ වුවද රට ගෙන යන්නට රජය තීරණය කරද්දී මල්වතු අස්කිරි නාහිමියන් ඒ පිළිබඳව වඩා සංවේදී වූහ. කෙසේ වෙතත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස ඒ සියලු හඬට ඇහුම්කන් දී හමාරය. දැන් රට වසා දමා අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වී විනයක් ඇතනම් මේ සතියත් යම් ප්‍රමාණයකට වසංගතයෙන් මිදෙන්නට මගක් කරගත හැකි. ලෝකයේ රටවල් බොහොමයක් වසංගත තත්ත්වයේ යටතේ වසා දමා ඇත. තවත් රටවල් දැඩි නීති රීති යටතේ පවත්වාගෙන යයි. නමුත් මෙතරම් රජයට මෙන්ම රාජ්‍ය නායකයාට පීඩනයක් එල්ල කළ විපක්ෂ දේශපාලන පක්ෂ ලෝකයේ කොහෙවත් නැත. ඒ අතරම වත්මන් රජයේ ආර්ථික කළමනාකරණය ගැන කතා කරන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති ගණනාවක් ඔහුගේ යහපාලන රජය සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි කිසිවක් ඉටු නොවූ ලියවිල්ලකට සීමා වූ ප්‍රතිපත්ති පමණක් විය. මහ බැංකු සොරකමේ විපාකයේ සංගවාලමින් නැවත නැවතත් එතුමා මේ කියන්නේ මොනවාදැයි කිසිවෙකුටත් වැටහෙන්නේ නැත. එදා වගේම අදත් න්‍යායාත්මක විනා ප්‍රායෝගික කතාවක් එතුමා තුල නැත. කෙසේ වෙතත් දැන් රටක් විදියට ඉදිරියට යන්නට අපි හැමෝටම අයිතියක් ඇත. එසේම යුතුයකමක්ද ඇත. පාර්ලිමේන්තුවෙන් මේ අපූර්ව යුතුයකම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉටු කළේය. තම වැටුප COVID-19 අරමුදලට පරිත්‍යාග කිරීමට එතුමා තීරණය කළේය. මෙරට යුද්ධය පැවති සමයේද අපි වෙනුවෙන් අපි අරමුදලට එතුමා තම වැටුප පරිත්‍යාග කළේය. එය යථාර්ථයක් මෙන්ම ආදර්ශයක් කර ගනිමින් අනෙක් ජනතා නියෝජිතින්ටද එසේ කටයුතු කළ හැකිය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එය මේ වන විටත් යථාර්ථයක් කොට හමාරය. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනනායකයා ලෙස සියලු කැපකිරීම් එතුමා ඉටු කළ හමාරය. නිල නිවාස නොමැති මහා පිරිවර සමග ගමන් බිමන් නොමැති සරල ජනනායකයා වන්නේ ඔහුය. රාජ්‍ය නායකයා පිළිබඳ එසේ කියද්දී රජයේ හොරනෑවයයි ගුවන් විදුලියේ අපට කියනු අපට ඇසේ. නමුත් අපේ රටේ බොහෝ මාධ්‍ය අද කතා කරන්නේ රට ගොඩනගන හැටි නොව විවිධාකාර හිස් මිනිසුන්ගේ කතා ගැන පමණි. කියන කතා නමින් ජනතාවට කියන මේ කතා ගුවන් විදුලියේ අපි කියන්නේ නැත. ප්‍රමාණය හා ගුණය මැනවින් දැනගෙන ගුවන් විදුලිය රට පැත්තේ හිටගෙන ඉදිරියටත් කටයුතු කරනු ඇත. යලි සිරස්තල කොවිඩ් පැතිරීම වැළැක්වීමට රජයේ සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. දීර්ඝ කාලයක් රට වසා තැබීමට සිදුවහොත් සියලු දෙනා වඩාත් කැපකිරීම් කිරීමට සූදානම් විය යුතුයයි එතුමා කියා සිටී. අවුරුදු 60ට වැඩි අයට සතියකට වරක් ඇන්ටිජන් පරීක්ෂාවක්. කොවිඩ් එනන මාත්‍රාව ලක්ෂ 51කට වැඩි පිළිසකට ලබා දී අවසන්. තවත් එනත් මාත්‍රා ලක්ෂ 30ක් මේ මාස අගදී රටට. පළමු මාත්‍රාවේදී සුළු සංකුලතා ඇති වුවහොත් කොවිඩ් දෙවන මාත්‍රාව අනිවාර්යෙන් ලබා ගන්නයි සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක්. එන්නත් කරන්නේ සම්පූර්ණ කළ අයෙකුට කොවිඩ් වැළඳුනහොත් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාව 65%කින් අඩු වන බව හෙළිවේ. මාසකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන නැතයි ලංකා ඛනිජ සංස්ථාවේ සභාපති කියයි. ඇෆ්ගනිස්තානයේ සිටින ශ්‍රී ලාංකේන 93 දෙනෙකුගේ ජීවිත ආරක්ෂිතයි. ලොව ප්‍රථම DNA කොවිඩ් එන්නතට ඉන්දියාවේ අනුමැතිය. ආරාධිත 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරග දෙකක් අද. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවියේද ඔබට සවන් දිය හැකියි. මීළඟට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.